අපේ දහම් පාසල YouTube channel එකේ මේ අභිධර්මයේ දෙවෙනි පාඩම චෛතසික පරමාර්ථය පිළිබඳව කරුණු කාරණා කිහිපයක් දැනගන්න අපි තවසේ සහ සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවා නම් ඒ හැමෝටම දැනගන්නත් එක්ක දහම් පාසලේ දුවා දරුවන්ට විශේෂයෙන් 7 8 9 10 11 කියන මේ ශ්‍රේණිවල ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඒ දහම් පාසල් අධ්‍යාපන කටයුතු වලට සහායක් හැටියට අද දවසේ අපි මේ චෛතසික පිළිබඳව පොඩි විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මීට කලින් පාඩමේදී කතා කරා මේ අභිධර්මයේ පරමාර්ථ ධර්ම 4ක් තියෙනවා. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා. මෙන්න මේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන හතරෙන් අපි කලින් වීඩියෝ එකේදී චිත්ත කියන පරමාර්ථය පිළිබඳව කතා කළා. දැන් අපි මේ පාර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චෛතසික කියන පරමාර්ථය පිළිබඳව. චෛතසික කියලා කියනකොට චෛතසික 52ක් තියෙනවා. අන්නේ චෛතසික 52 ප්‍රධාන ලක්ෂණ 4ක් තියෙනවා. අන්නේ ප්‍රධාන ලක්ෂණ 4 තමයි ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒකවත්තුක කියන්නේ. ඒකුප්පාද කියලා කියන්නේ සිත සමගම උපදිනවා කියන එක. ඒක නිරෝධ කියලා කියන්නේ සිත සමගම නැතිව යනවා කියන එක. ඒකාලම්බන කියලා කියන්නේ සිතගත් අරමුණම ගන්නවා කියන එක. ඒකවත්තුක කියන්නේ සිත ඒ අවස්ථාවේ ඇසුරු කරන චක්කු සෝතාදී ඒ ප්‍රසාද වස්තුවම ඇසුරු කරගෙන පවතිනවා කියන එක. මෙන්න මෙහෙම මේ අපි ගිය සතියේ කතා කරපු ඒ සිත කියන එක හොඳ සිතක්ද නරක සිතක්ද කියන කාරණාව තීරණය වෙන්නේ මෙන්න මේ චෛතසික කියන මෙන්න මේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන දේවල් වලට අනුව. හිතක් හොඳ හිතක් කියලා තීරණය වෙන්නේ නරක හිතක්ද කියලා තීරණය වෙන්නේ මෙන්න මේ චෛතසික වලට අනුව. එහෙනම් ඒකට උදාහරණයක් විදිහට කිව්වොත් අපි කොත්තමල්ලි බීලා තියෙනවා. ඒ වගේම විනිවැල් ගෙටක් බීලා. කොත්තමල්ලි විනිවැල් ගෙටවල වතුර තියෙනවා. ඒ වගේම කොත්තමල්ලි සාරය තියෙනවා. විනිවැල් ගෙටවල විනිවැල් ගෙට සාරය තියෙනවා. කොත්තමල්ලි විනිවැල් ගෙට වල තියෙන ඒ ඖෂධීය සාරය වතුරෙන් ඉවත් කරන්න බෑ වගේ තමයි. මේ ඖෂධීය සාරයේ චෛතසික හැටියට මෙන්න මේ වතුර කියන එක චිත්ත හැටියට ගත්තාම මේ දෙක එකකට එකක් එක්වම උපදිනවා එක්වම පවතිනවා. ඒක වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අන්න ඒ වගේ මේ සිතත් එකම උපදින එකක් තමයි මේ චෛතසික කියලා කියන්නේ. එතකොට මේ චෛතසිකයකට අනුව සිතේ මොන වගේ එකක්ද කියලා තීරණය වෙනවා කියලාත් අපි කිව්වා. ඒක වෙන්නේ වෙනිවැල් ගෙට එකක් සාමාන්‍යයෙන් අපි පිව්වහම අපිට තේරෙනවා ඒක තිත්තයි. ඒක තිත්ත වෙන්නේ වෙනිවැල් ගෙට හදාගත්ත එකේ තියෙන වතුර හින්දා නෙමෙයි. වෙනිවැල් ගෙට වල තියෙන ඖෂධ සාරය. ඒ වගේම කොත්තමල්ලියේ එච්චර එහෙම තිත්ත බවක් නැහැ. ඒක එහෙම වෙන්නේ ඒ කොත්තමල්ලි වල තියෙන සාරයෙන් හින්දා. අන්න ඒ වගේ මේ සාරයෙන් හින්දා මේ ඖෂධීය සාරයෙන් හින්දා අර ජලයේ තියෙන අර වතුරේ තියෙන රසය වෙනස් වෙනවා වගේ. මෙන්න මේ චෛතසික හින්දා සිතේ තියෙන ස්වභාවය වෙනස් වෙනවා. එතකොට සිතේ ස්වභාවය නිතරම තීරණය වෙන්නේ මේ චෛතසික වලට අනුව. මෙන්න මේ චෛතසික ලක්ෂණ 4 ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒකවත්තුක කියන සිත සමගම උපදින සිත සමගම නැති වෙන සිත ගැත් අරමුණම ගන්න ඒ සිත අරමුණු කරන රූපයම ප්‍රසාද වස්තුවම මුල් කරගෙන උපදිනවයි කියන මෙන්න මේ කාරණා ටික විශේෂයෙන් අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි චෛතසික ප්‍රභේද කරනකොට මේ චෛතසික 52 ප්‍රධාන වශයෙන් රාශි හැටියට කොටස් 3කට බෙදෙනවා. අන්නේ සමාන රාශිය, අකුසල රාශිය, සෝබන රාශිය කියලා. අන්නේ සමාන රාශියට
චෛතසික 13ක් ඇතුළත් වෙනවා. අකුසල රාශියට චෛතසික 14ක් ඇතුළත් වෙනවා. සෝබන රාශියට චෛතසික 25ක් ඇතුළත් වෙනවා. අන්‍ය සමාන රාශිය සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි, පටින්නක චෛතසික 6යි. හැටියට කොටස් දෙකකට බෙදෙනවා. අකුසල රාශියේ අකුසල චෛතසික 14යි. ඒක කොටස් වලට බෙදෙන්නේ නැහැ. අකුසල චෛතසිකම 14ක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. සෝබන රාශියට සෝබන සාධාරණ චෛතසිකයි 19කුයි. සෝබන අසාධාරණ චෛතසික 6කුයි ඇතුළත් වෙනවා. අන්න ඒ බෙදෙන චෛතසික පිළිබඳව අපි දැන් තව ටිකක් දුරට විමසලා බලමු. අපි මුලින්ම බලමු අන්නේ සමාන රාශිය චෛතසික 13යි. ඒ චෛතසික 13 ප්‍රධාන වශයෙන් සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි, පටින්නක චෛතසික 6යි හැටියට කොටස් දෙකකට බෙදෙනවා. අපි බලමු සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 මොනවද කියලා. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 හඳුන්වන පාලි වාක්‍යයක් තියෙනවා. පස්සෝ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රියං මනසිකාරෝ චේති සත්තිනේ චේතසික සබ්බචිත්ත සාධාරණානාම. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාරය, මෙන්න මේ කියන චෛතසික 7 සබ්බචිත්ත සාධාරණ චෛතසිකයට ඇතුළත් වෙනවා. එතකොට පකින්නක චෛතසිකයට අදාළ වෙන ඒ චෛතසික 6 අපි කතා කරමු. විතක්කෝ විචාරෝ අදිමුක්ඛෝ විරියං පීති ඡන්தோ ඡාතිච ඉමේ චේතසිකා පකින්නකා නාම. විතක්ක විචාර අදිමුක්ඛ විරිය පීති ඡන්ද කිය. මෙන්න මේ චෛතසික 6 තමයි පකින්නක චෛතසිකයට ඇතුළත් වෙන්නේ. අපි ගෙතියෙන් කතා කරමු මේ චෛතසිකවල ලක්ෂණ මොන වගේද කියලා. පස්ස කියලා කියන්නේ ස්පර්ශය වෙන වයි කියන එක. ස්පර්ශ වීම, හැපීම, ගැටීම තමයි පස්ස කියලා හඳුන්වන්නේ. මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. වේදනා කියලා කියනකොට මේ දෙවෙනි සබ්බචිත්ත සාධාරණ චෛතසිකේ ඒක වේදනාව කියලා කියන්නේ විඳීම. සංඥා කියලා කියනවා තුන්වෙනි සබ්බචිත්ත සාධාරණ චෛතසිකේ. ඒක අපි උදාහරණයක් විදිහට ගත්තොත් ආරම්මන එහෙවත් අරමුණු දැනගැනීම සංඥා හැටියට හඳුන්වලා තියෙනවා. ඊට උදාහරණයක් විදිහට නිල් රතු ආදී වශයෙන්, ගන්ධ සුවඳ හෝ ආදී වශයෙන්, ඒ රස නීරස ආදී වශයෙන්, හොඳ නරක වශයෙන් ඒ වෙන් කරලා අපි අඳුනගන්නේ මෙන්න මේ සංඥාමයි. එක එක ආකාරයේ තියෙන මෙන්න මේ සංඥා හඳුනා ගැනීම. මේ එන අරමුණු හඳුනා ගැනීම අපි සංඥා කියලා කියනවා. ඊළඟට සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 අතරින් චේතනා කියන චෛතසිකය අපි බලමු. තමන් සිතමින් තමන් හා යෙදුණු චිත්ත චෛතසික ධර්මයන් කාලයේහි යොදවන්නේ චේතනාව. ඒ කියන්නේ මේ චේතනා කියන චෛතසිකය හිතමින් චිත්ත චෛතසික ධර්මයන් ඒ සිතීම කියන කාර්යය යොදවන්නේ චේතනාව. චේතනා කියලා කියනකොට කිටියෙන් ගත්තාම සිතීම කියලා හඳුන්වන්න පුළුවන්. ඒකාග්‍රතාව කියලා කියන්නේ ඊළඟට මේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකවල පස්වෙනි චෛතසිකේ. ඒකාග්‍රතාව කියලා කියන්නේ එතකොට එකක් මුල් කරගෙන ඒකාග්‍ර කරගෙන ඉන්නවයි කියන එක තමයි ඒකාග්‍රතාව වලින් කියන්නේ. ඊළඟට ජීවිතේන්ද්‍රිය. මේ සිතෙහි පවතින ධර්ම අභාවයට යන්න දෙන්නේ නැතුව සුළු මොහොතක් හරි අපි දන්නවා උපාද පිටි භංග කියන අවස්ථා තුනක් මේ හැම දෙයකම තියෙනවා. අන්නේම හටගන්න මේ සිතෙහි හටගන්න ධර්මතා විනාශ වෙන්න නොදී චුට්ට වෙලාවක් හරි ස්වල්ප වෙලාවක් හරි රඳවාගෙන ඉන්නේ මෙන්න මේ ජීවිතේන්ද්‍රිය කියන චෛතසිකය තුලින්. මේ වගේම ඊළඟට සබ්බචිත්ත සාධාරණ චෛතසිකවල අන්තිම චෛතසිකයේ මානසිකාර පිළිබඳව බලමු. අපි කතා කරලා බලමු. මේ මානසිකාරය කියලා කියන්නේ මානසිකාරය කියලා කියන්නේ
චිත්ත චෛතසිකය මෙහෙවන අශ්වාරෝහකෙක් වගේ කියලා තමයි සඳහන් වෙන්නේ. අරමුණ වෙත අපි යම් අරමුණකට හිත යොමු කරන් ඉන්නකොට ඒ අරමුණෙන් හිත බැහැරට ගියයින් පස්සේ ආයි ඒ අරමුණට හිත යොමු කරන්න හිතක් පහළ වෙනවා නම් ඒ හිත පහළ වෙන්නේ මෙන්න මේ කියන මානසිකාර කියන චෛතසිකය මුල් කරගෙන අපි යම් කිසි අරමුණක ඉන්නවා නම් ඒ අරමුණ ඔස්සේ හිත පවත්වාගෙන යන්න අපට උපකාර කරන මේ මානසිකාර කියන සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. එහෙනම් අපි කතා කරමු පකින්නක චෛතසික 6 මොන වගේද කියලා. පළවෙනි එක තමයි විතක්ක කියලා කියන්නේ. ඊළඟ එක තමයි විචාර, ඊළඟ එක අදිමොක්ක, ඊළඟ එක විරිය, දීපි, ඡන්ද කියන ඔන්න ඔය 6 තමයි. පකින්නක චෛතසික 6 හැටියට හඳුන්වලා තියෙනවා. මේ අපි කතා කරන්නේ චෛතසිකවල සබ්බචිත්ත අනේ සමාන රාශිය සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 මුලින් කතා කරා. දැන් මේ කතා කරන්නේ පකින්නක චෛතසික 6 පිළිබඳව. අරමුණකට හිතේ අවධානය යොමු කරනකොට සෙසු චෛතසික හිතත් එක්කම අරමුණට නැංවීම කියන කාරණාව තමයි මේ විතක්ක කියන චෛතසිකය මගින් සිද්ධ වෙන්නේ. ඊළඟට විචාර කියන චෛතසිකය ගත්තාම අපි ගන්න අරමුණ විචාරයට ලක් කරන්න. මෙන්න මේ විචාර කියන චෛතසිකය තුල. ඊළඟට අදිමොක්ක කියලා කියනකොට ඉන්ද්‍රකීලයක් වගේ ශක්තිමත්ව හිතවපු කණුවක් වගේ ස්ථිරව නිශ්චිතව පවත්නා ස්වභාවය හිතක හටගන්න මෙන්න මේ ස්වභාවය අදිමොක්ක කියන චෛතසිකයේ ඉඳ තමයි ඇති වෙන්නේ. ඊළඟට විරිය කියන චෛතසිකයේ ගත්තහම ඒ චෛතසික නිසි පරිදි ක්‍රියාත්මක වීමට උනන්දු කරන චෛතසිකය තමයි විරිය කියලා කියන්නේ. එතකොට ඊළඟට තියෙන චෛතසිකය මේ පකින්නක චෛතසිකවල පස්වෙනි චෛතසිකේ පීතිය. කාය චිත්තං තප්පේති වඩේති වා පීති කියලා තමයි ඒක හඳුන්වලා තියෙන්නේ. සිතහා සංප්‍රයුක්ත ධර්මයන්. ඒ කියන්නේ චෛතසික පිනවීම, සතුටු කිරීම, ප්‍රබෝධමත් කරවීම තමයි ප්‍රීතිය කියලා හඳුන්වලා තියෙන්නේ. ඊළඟට ඡන්දය. පකින්නක චෛතසිකවල 6 වෙනි චෛතසිකයේ අන්තිම චෛතසිකයේ ඡන්දය කියන එක. ඒ දේවල් කිරීමේ කැමැත්ත ඕනෑකම තමයි මේ ඡන්දය කියලා හඳුන්වලා තියෙන්නේ. දැන් අපි කතා කරේ අන්‍ය සමාන රාශියේ රාශි 13ක් තියෙනවා. මේ රාශි 13 සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි. පකින්නක චෛතසික 6යි කියලා කොටස් දෙකකට බෙදනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා අපි කතා කළා. ඊළඟට අපි කතා කරා මේ අන්‍ය සමාන රාශියේ පකින්නක චෛතසිකේට අදාළ ඒ චෛතසික 6 විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද කියලා. මේවා විස්තරය මේ දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගයට අදාළ නොවුණා. ඒක දැනගෙන ඉන්න එක හොඳයි. සරලව තමයි අපට මේ විභාගයට මේ චෛතසික කියන මේ පාඩමේ ප්‍රශ්නයක් එන්නේ. ඒකින්ද මේ අන්තිමට මම ඒ කිව්වා වගේ අන්තිමටම ඒ බෙදලා පෙන්වුවා වගේ සටහනක් ගහගන්න. වගුවක් ගහගන්න රාශි කියලා පළවෙනි කොටුව බෙදා ගන්න. දෙවෙනි කොටුව බෙදා ගන්න. ඒ රාශි බෙදෙන ආකාරය. අන්‍ය සමාන රාශිය කියලා පළවෙනි රාශි කොටුවේ ලියන්න. ඊළඟට දෙවෙනි රාශි කොටුවේ අකුසල රාශිය කියලා ලියන්න. තුන්වෙනි රාශි කොටුවේ සෝබන රාශිය කියලා ලියා ගන්න. අන්‍ය සමාන රාශිය කියන කොටුවේ ඉස්සරහින් ලියා ගන්න. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි පකින්නක චෛතසික 6යි කියලා. අකුසල රාශිය කියන මේ රාශි කොටුව ඉදිරියෙන් අකුසල චෛතසික 14ක් කියලාම ලියා ගන්න. සෝබන රාශියේ කියන කොටුවේ සෝබන රාශියට චෛතසික 25යි කියලා ලියාගෙන සෝබන සාධාරණ චෛතසික 19යි අසාධාරණ සෝබන චෛතසික 6යි කියලා ලියා ගන්න.
මෙන්න මෙහෙම ලියාගත්තයින් පස්සේ අපිට අර ඉස්සෙල්ලා කතා කරපු විදිහේ ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික ටිකත් ඉදිරියෙන් ලියා ගන්න පුළුවන්. මේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා අපි කතා කරපු ටික ඊළඟට පකින්නක චෛතසික හැටියට විතක්ක ਵਿਚාර අදිමොක්ක විරිය පීති ඡන්ද කියලා එයින් ඉස්සරහින් කෙටියට හරි පුළුවන් විදිහකට ලියාගෙන තිබ්බොත් Tamanට ඒ අධ්‍යාපන කටයුතු වලට ඒ දහම් පාසල් අධ්‍යාපන කටයුතු වලට ඒක උදව්වක් වේවි කියලා හිතනවා. ඊළඟට අකුසල රාශිය ගැන අපි කතා කරමු. අකුසල රාශිය චෛතසික 14යි තියෙන්නේ. අකුසල සිත් 12 ඇසුරු කරගෙන තමයි මේ අකුසල රාශිය සාය. මේ චෛතසික 14 උපදින්නේ. ඒ අකුසල රාශියට චෛතසික 14 මොනවාද? මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච, ලෝභ, ditthi, මාන, දෝෂ, ඉස්සා, මච්චරිය, උක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ඡා. මෙන්න මේ කියන 14 තමයි අකුසල චෛතසික 14. අපි බලමු මේ අකුසල චෛතසික 14 මොන වගේ ලක්ෂණයන්ගෙන් යුක්තයිද කියලා. මෝහ කියලා කියන්නේ මුලා සහගත බව, නොදන්නා බව. හරියට කරුවලේ ඉන්නකොට අපිට මුකුත් පේන්නේ නැහැ වගේ. අන්ධකාරය නිසා මුකුත් පේන්නේ නැහැ වගේ. මේ අපි යම් කිසි පිළිබඳව විමසනකොට ඒ විමසන දේ පිළිබඳ නිවැරදි පිළිතුරක් අපට ලබා ගන්න නොහැකි වෙන්නේ මේ මෝහ සහගත ස්වභාවයෙන් හින්දා. ඊළඟට අහිරික කියලා දෙවෙනි චෛතසිකය අපි කිව්වා. ඒ කාය දුස්චරිත ආදී පිළිකුල් නොකරන ස්වභාවය තමයි අහිරික කියලා කියන්නේ. ඒ කියන්නේ කායික දුස්චරිත, වාචසික දුස්චරිත, මානසික දුස්චරිත ඔය හැම දුස්චරිතයක්ම පිළිකුල් නොකරන ස්වභාවය. ඒවා ප්‍රියමනාප විදිහට ගන්න ස්වභාවය සිතක උපදිනවන. අන්නේ සිත තුල අහිරික කියන චෛතසිකේ ඉපදිලා තියෙනවා. ඊළඟට අනොත්තප්ප, කාය වචී මනෝ කියන මේ දුසිරිත් කරන්න, දසා කුසල් කරන්න කිසි බයක් හිත තුල නැත්තම් අන්න ඒ හිත තුල අනොත්තප්ප කියන චෛතසිකේ තමයි ඉපදිලා තියෙන්නේ. ඊළඟට සිතෙහි නොසන්සුන් ස්වභාවයක් තියෙනවා. අන්නේ සිත තුල උපදිලා තියෙනවා උද්දච්ච කියන චෛතසිකය. ඊළඟට ආශා වැඩිම ගිජුකම කියන මෙන්න මේ ගති ටික යම් කිසි කෙනෙකුට පහළ වෙන හිතක තියෙනවා නම් එයාගේ ලෝභ කියන චෛතසිකය ඒ උපදිලා තියෙන හිත තුල ඉපදිලා තියෙන හින්දා. ඊළඟට දිට්ඨි කියන චෛතසිකය ගත්තාම තමා පිළිගත්ත දේම සත්‍යයි, අන් අය පිළිගත්ත දේවල් අසත්‍යයි කියලා තමන්ගේ මතය දරාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. අන්න ඒ විදිහේ සිතක් පහළ වෙනවා. අන්න ඒක ඒ සිත තුල දිට්ඨි කියන චෛතසිකය පහළ වෙලා තියෙනවා. තමන් අනුන්ට වඩා උසස් කියලා හිතනවා නම්, තමන් අනුන් හා සමයි කියලා හිතෙනවා නම්, තමන් අනුන්ට වඩා පහත් කියලා හිතෙනවා. අන්න එහෙම හිතක් පහළ වෙනවා නම් අන්නේ හිත තුල මාන කියන චෛතසිකය පහළ වෙලා තියෙනවා. ඒ වගේම තමයි කෙනෙකුට ගහන්න, බනින්න, හිරිහැර කරන්න හිතෙනවා. ද්වේෂ සහගත සිතක් පහළ වෙනවා නම් ඒ ද්වේෂ සහගත සිත තුල දෝෂ කියන චෛතසිකය ඉපදිලා තියෙනවා. ඒ වගේම අනුන්ගේ සම්පත් ඉවසන් නැති ස්වභාවය, කෙනෙකුට ලැබෙන දෙයක් දැකලා ඇතිවන ඊර්ෂ්‍යා සහගත ස්වභාවයක් තියෙනවා නම් ඒ ඊර්ෂ්‍යා සහගත ස්වභාවය තුළ තියෙන ඒ ඇතිවන ඒ සිත තුළ ඉස්සා කියන චෛතසිකය මුල් වෙලා තමයි එකම තමයි ඒ සමගම තමයි ඔන්න ඔය අවස්ථාවේ ඇතිවෙන හිතක් ඉපදිලා තියෙනවා. ඊළඟට මසුරුකම කියන එක කාගේ මසුරුකම සහිත හිතක් කාට හරි ඉපදුනා නම් අන්නේ හිත ඉපදෙන්නේ මච්චරිය කියන චෛතසිකය එක්කමයි. ඒ එක්කමයි ක්‍රියාත්මක වෙලා ඒ එක්කමයි නිරුද්ධ වෙලා යන්නේ. ඒ වගේම තමයි විපිලිසර බවක්, කළ දුසිරිත් හරි නොකළ දුසිරිත් ගැන පසුතැවෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒක එහෙම හිතක් පහළ වෙනවා.
අන්න ඒ හිත පහළ වෙන්නේ කුක්කුච්ච කියන මේ කුක්කුච්ච කියන චෛතසිකයත් එක්ක. ඊළඟට 12 වෙනි අකුසල චෛතසිකයේ බලමු. තීන සිතෙහි දුබල බව, වේගයේ හීන බව, ඇක්ටිව් ගතියක් නැති බව හිතේ තියෙනවා නම් ඒක එහෙම පහළ වෙන හිත පහළ වෙන්නේ තීන කියන උදාසීන ගතිය ඇති කරවන මෙන්න මේ තීන කියන චෛතසිකයත් එක්ක. ඊළඟට මිද්ද කියන චෛතසිකය බලමු අපි. චෛතසිකයන්ගේ අලස බව, චෛතසිකයන්ගේ දලස බව තමයි මේ මිද්ද කියන එකෙන්, මිද්ද කියන චෛතසිකයෙන් අදහස් කරන්නේ. අන්න එහෙම හිතක් පහළ වෙනවා නම් අන්නේ හිත හැකුළුණු හිතක්, උත්සාහය නැති හීන උත්සාහයක් සහිත හිතක්. එහෙම හිතක් එක්ක පහළ වෙන්නේ මිද්ද කියන චෛතසිකය. ඊළඟට මේ අකුසල චෛතසික 14 වෙනි චෛතසිකයේ සැකසහගත දෙයක් හිතක්. ඒ කියන්නේ බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ආදී බුද්ධ ආදී අටතැන් පිළිබඳව සැකයක් ඇති වෙනවා නම් කෙනෙකුට, ඒ සැකය ඇති වෙන්නේ මෙන්න මේ විචිකිච්ඡා කියන චෛතසිකයත් එක්ක උපදින හිත තුළ. දැන් අපි කතා කරා සෝබන රාශිය කතා කළා, අකුසල රාශිය කතා කළා. අකුසල රාශිය චෛතසික පිළිබඳව කතා කළා. චෛතසික 14 ගැන අපි කතා කළා. ඒ චෛතසික 14 ලක්ෂණත් අපි කතා කරා. දැන් අපි සෝබන රාශියට යම්. සෝබන රාශියේ චෛතසික 25ක් තියෙනවා. සෝබන රාශියට අයත් කුසල චෛතසික තමයි 25ක් තියෙන්නේ. ඒවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සෝබන සාධාරණ චෛතසික, සෝබන අසාධාරණ චෛතසික, එහෙම නැත්නම් අසාධාරණ සෝබන චෛතසික කියලා. මෙන්න මෙහිම කොටස් දෙකකට බෙදෙන මේ චෛතසිකවල සෝබන සාධාරණ චෛතසික 9යි. ඉතුරු 6ම අසාධාරණ සෝබන චෛතසික හැටියට තමයි උපදින්නේ. අපි බලමු සෝබන සාධාරණ චෛතසික ඒ 19 මොනවද කියලා. සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ දෝෂ తත්‍ර මජ්ජත්තතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා කියන මෙන්න මේ 19 තමයි සෝබන සාධාරණ චෛතසික 19 වෙනි. අපි මේ සෝබන සාධාරණ චෛතසික 19 ලක්ෂණ පොඩ කතා කරමු. සද්දා තමයි පළවෙනි සෝබන සාධාරණ චෛතසිකේ. සද්දා කියලා කියන්නේ බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ කියන මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව, පැහැදීම, ප්‍රසාද. ඊළඟට සතිය ගත්තාම සතිය කියලා කියන්නේ සතිය කියන චෛතසිකයේ ඇති වෙන්නේ සිහියෙන් යුක්ත හිතක් තුළ. මොකද මේ චෛතසික කියන ඒවා පහළ වෙන්නේ හිතත් එක්කමයි, නිරුද්ධ වෙන්නේ හිතත් එක්කමයි. ඊළඟට අපි බලමු ඊළඟ චෛතසිකයේ හිරි. හිරි කියලා කියන්නේ වරදෙහි ලැජ්ජාව. වරදක් කරන්න තියෙන ලැජ්ජාව. එහෙනම් හිරි කියන චෛතසිකයේ එක්ක උපදින හිතක් තියෙනවා නම් ඒ හිත වරදක් කරන්න, ඒ හිතක් සහිත පුද්ගලයා වරදක් කරන්න ලැජ්ජ වෙනවා. ඒ වගේම තමයි ඔත්තප්ප ඊළඟ චෛතසිකය. ඔත්තප්ප කියලා කියන්නේ පව් කිරීමට ඇති බිය. පව් කිරීමට ඇති බිය සහිත සිතක් පහළ වෙනවා කියලා කියන්නේ. එයාගේ ඒ පහළ වෙන හිත තුල ඔත්තප්ප කියන චෛතසිකය ගොඩ නැගිලා තියෙනවා. මෙහිම ගොඩ නැගෙන මේ බිය අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා 4 විදිහකට ගොඩ නැගෙන්න පුළුවන්. අත්තානුවාද කියන්නේ තමන්ට තමාම මේ වරද කරොත් දොස් නගයි කියලා හිතෙන, එහෙම හිතිලා ඒ වරද නොකරන්න පෙළඹෙන ඒ බය. පරානුවාද බය කියන්නේ මේ වරද මම කරොත් අනික් අය මට දොස් කියයි කියලා ඒ වරද නොකර ඉන්නවා. එහෙම බයක් ඇති කරගෙන මේ වරද නොකර ඉන්නවා. අන්න මේ බයට තමයි පරානුවාද බය කියන්නේ. දණ්ඩ බය කියලා කියන්නේ
මට මේ වරද කරොත් දඬුවම් ලබන්න වෙයි කියන බයෙන් ඒ වරද නොකරේ. අන්න දඬ බය, දුක්ගති බය කියලා කියන්නේ. මේ වරද කරොත් මට දුගතිගත වෙන්න වෙනවයි කියලා. ඒ වරද නොකරේ. අන්නේ බය, දුක්ගති බය. මෙන්න මේ විදිහට හතර ආකාර බය ඔත්තප්ප කියන චෛතසිකයත් එක්ක උපදිනවා. ඊළඟට අපි කතා කරමු මේ සෝබන සාධාරණ චෛතසිකයේ පස්වන චෛතසිකයේ අලෝභය. අලෝභය කියලා කියන්නේ අරමුණෙහි නොඇලෙන ස්වභාවය. ඇලීම් ස්වභාවය නෙමේ, නොඇලෙන ස්වභාවය. අන්නේ නොඇලෙන ස්වභාවයක් හිතක උපදිනවා නම් ඒ උපදින්නේ මෙන්න මේ අලෝභ කියන චෛතසිකයේ ඒ හිතත් එක්කම උපදිලා කියන හින්දා. ඊළඟට අදෝස කියන්නේ ද්වේෂ සහගත ස්වභාවයක්, වෛරී සහගත ස්වභාවයක් නැති හිතක් උපදිනවා නම් අන්නේ හිත උපදින්නේ මේ අදෝස කියන චෛතසිකයත් එක්ක. తත්‍ර මජ්ජත්තතා කියන චෛතසිකය ඒ හිතට දැනෙන ඒ අරමුණේ ඇලීමක් ගැටීමක් නැතිව චිත්ත චෛතසික සමව පවත්වාගෙන සමව පවතිනවා නම් උපදින හිතක් තුළ අන්නේ හිත తත්‍ර මජ්ජත්තතා කියන චෛතසිකයේ මුල් වෙලා තමයි ඉපදිලා තියෙන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ චෛතසිකේ කාය පස්සද්ධි. කාය කියලා මෙතනදී කියන්නේ පංචස්කන්ධය. වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධ තුනට තමයි මෙතනදී කාය කියලා කියන්නේ. මේ ස්කන්ධ තුනේ සංසිඳීම තමයි කාය පස්සද්ධිය කියලා හඳුන්වන්නේ. එහෙම හිතක් පහළ වෙනවා. ඒ හිත තුල කාය පස්සද්ධිය කියන චෛතසිකේ ඉපදිලා තියෙනවා. ඊළඟට චිත්ත පස්සද්ධිය. චිත්ත පස්සද්ධිය කියලා කියන්නේ විඥානස්කන්ධයේවත් හිතෙහි සංසිඳුණු බව අපිට දකින්න පුළුවන් නම් අන්න ඒ අවස්ථාවේ පහළ වෙන හිත් මෙන්න මේ චිත්ත පස්සද්ධිය කියන චෛතසිකයේ එක්ක ඉපදෙච්ච හිත්. ඊළඟට කාය ලහුතා කියලා කියන්නේ චෛතසිකවල සැහැල්ලු බව තියෙනවා. එහෙම සැහැල්ලු බවක් සහිත හිතක් උපදිනවා. අන්නේ හිත උපදින කාය ලහුතා කියන මේ චෛතසිකයේ මුල් වෙනවා. ඊළඟට චිත්ත ලහුතා. සිතේ සැහැල්ලු බවක් අපට දැනෙනවා. අන්න ඒ සිතේ සැහැල්ලු බව දැනෙන්නේ චිත්ත ලහුතා කියන මේ චෛතසිකයේ මුල් කරගෙන. ඊළඟට කාය මුදුතා. චෛතසිකයන්ගේ මෘදු බවක් දැනෙනවා. ඒ කාය මුදුතා කියන චෛතසිකයේ මුල් වෙනවා. ඊළඟට චිත්ත මුදුතා කියලා චෛතසිකයක් තියෙනවා. ඒක එන්නේ දිට්ඨි මාන නිසා හිතේ ඇතිවන තද රළු බව මැඩ පැවැත්වෙන වෙලාව තියෙනවනම් අන්නේ අවස්ථාවේදී චිත්ත මුදුතා කියන චෛතසිකය තමයි හිතත් එක්ක පහළ වෙන්නේ. ඊළඟට කාය කම්මඤ්ඤතා කියන චෛතසිකයේ කුසල චෛතසිකයන් කුසල කර්මෙහි කඩිසරව යෙදවන ස්වභාවය තමයි මේ කාය කම්මඤ්ඤතා කියන චෛතසිකේ ඒ කාර්යය තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට චිත්ත කම්මඤ්ඤතා කියන චෛතසිකේ සිත කුසල කර්මයන්ට උද්‍යෝගී කරන කාර්යය තමයි මේ චිත්ත කම්මඤ්ඤතා කියන චෛතසිකයෙන් වෙන්නේ. ඊළඟට 16 වෙනි චෛතසිකේ කාය පාගුඤ්ඤතා. චෛතසිකයන්ගේ ගිලන් බව දුරු කරගෙන ප්‍රබෝධමත් බව ඇක්ටිව් බවක් ඇති කරන්නේ මේ කාය පාගුඤ්ඤතා කියන චෛතසිකය. ඒ වගේම තමයි චිත්ත පාගුඤ්ඤතා කියලා ඊළඟ චෛතසිකයේ තියෙනවා. ශ්‍රද්ධාදී මේ අකුසල අශ්‍රද්ධාවාදී අකුසල චෛතසික නිසා හිතේ ඇතිවන ගිලන් බව දුරු කරන්න මේ චිත්ත පාගුඤ්ඤතා කියන චෛතසිකය. ඊළඟට 18 වෙනි සෝබන සාධාරණ චෛතසිකේ කායුජ්ජුකතා. කායුජ්ජුකතා චෛතසිකයෙන් ඇති වෙන්නේ අවංකවත් හිතක් තුළ ඍජු බවින් යුතු හිතක් තුළ අවංකවත් ඍජු බවින් යුතු හිතක් ඇති වෙනවා. ඒක කායුජ්ජුකතා කියන චෛතසිකේ තමයි පහළ වෙන්නේ. ඊළඟට චිත්තුජ්ජුකතා කියලා කියන්නේ මායා සාටේය යන මේ අවංක කරන චෛතසික ධර්ම මැඩලා සිත අවංක වෙන ඍජු වෙන අවස්ථාව
ඇති වෙන්නේ චිත්තුජ්ජුකතා කියන චෛතසිකය. අපි දැන් සෝබන සාධාරණ චෛතසික 19 ගැන කතා කළා. ඊළඟට අපි කතා කරමු සෝබන අසාධාරණ චෛතසික 6 ගැන. සෝබන අසාධාරණ චෛතසික 6 කොටස් 3කට බෙදෙනවා. විරති චෛතසික 3යි, අප්පමඤ්ඤා චෛතසික 2යි, පඤ්ඤා චෛතසික 1යි හැටියට. විරති චෛතසික 3 ගැන අපි මෙතන කතා කරා. විරති චෛතසික 3 තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. යහපත් කතාවෙන් යුක්ත වීම තමයි සම්මා වාචා චෛතසිකයේ ස්වභාවය. ඊළඟට සම්මා කම්මන්ත කියන චෛතසිකයේ ස්වභාවය තමයි කාය දුෂ්චරිතයෙන් වැළකීලා සුචරිතවත් බවින් ඒ කටයුතු කරන්න හිත පොළඹවන එක. ඊළඟට සම්මා ආජීව කියන චෛතසිකය ගත්තහම යහපත් දිවි පැවැත්මක් ගත කරන්න අපට ඇති වෙන හිතක් තියෙනවා නම් ඒ හිත ඇති වෙන්නේ මේ සම්මා ආජීව කියන විරති චෛතසිකය ඇතිව තමයි ඒ හිත උපදින්නේ. එහෙනම් අපි විරති චෛතසික 3 ගැන කතා කළා. දැන් ඊළඟට අපි අප්පමඤ්ඤා චෛතසික 2 ගැන කතා කරලා බලමු. මේ අප්පමඤ්ඤා චෛතසික 2 තමයි කරුණා මුදිතා කියලා කියන්නේ. අනුන්ගේ දුකෙහිදී සත්පුරුෂයන්ගේ හදවතෙහි ඇතිවන කරුණාව තමයි කරුණාව කියලා. අනුකම්පහ සහගත ස්වභාවය තමයි කරුණාව කියලා හඳුන්වලා තියෙන්නේ. ඒක මෙන්න මේ විදිහට පාලි පාඨයකුත් තියෙනවා. ඒ පාලි පාඨයත් මතක තියාගන්නවා නම් වඩාත් හොඳයි. පර දුක්ඛේ සති සාධූනං හදේ කම්පන කරෝතේති කරුණ. මෙන්න මේ කියන පාලි වාක්‍ය අපිට මේ කරුණා චෛතසිකය හඳුන්වන්නවත් කියන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ ප්‍රශ්නයක් අහලා තිබුණොත් මහා කරුණා ගුණය පිළිබඳ විස්තර කරන්න කියලා මෙන්න මේ පාලි වාක්‍යය දාලා අපිට ඒක විස්තර කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ අපි කතා කර හිටියේ අප්පමඤ්ඤා චෛතසික 2. ඊළඟ අප්පමඤ්ඤා චෛතසිකය තමයි මුදිතා කියලා කියන්නේ. මුදිතා කියන චෛතසිකය ගත්තාම Tamanට යම් සම්පත්තියක් ලැබුණාම සතුටු වන්න මෙන්න අනුන්ට ලැබෙන සැප සම්පත්තියක් තියෙනවා. ඒක දැකලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා නම් එහෙම සතුටු සහගත හිතක් ඇති වෙනවා නම් අන්නේ හිත ඇති වෙන්නේ මුදිතා චෛතසිකයත් එක්කමයි. එහෙනම් අපි අප්පමඤ්ඤා චෛතසික 2ත් කතා කළා. දැන් අපිට ඉතුරු අන්තිම චෛතසිකය පඤ්ඤා චෛතසිකය. මේ පඤ්ඤා චෛතසිකය කියලා කියන්නේ මෝහයෙන් මිදිලා අමෝහවත් බවටපත් වෙච්ච හිතක් එක්කම ඉපදිලා ඒ එක්කම නිරුද්ධ වෙලා යන චෛතසිකය තමයි මේ ප්‍රඥා චෛතසිකය කියලා කියන්නේ. දැන් එතකොට අපි අද දවසේ කතා කරේ චෛතසික 52 ඒ බෙදෙන විදිහ ගැන. අපි මුලින්ම කතා කළා මේ චෛතසික ලක්ෂණ 4ක්. ඒක උපාද සිත එක්කම උපදිනවා. ඒක නිරෝධ සිත සමගම නැති වෙනවා. ඒක ආරම්භන සිතගත් අරමුණම ගන්නවා. ඒක වත්තුක සිත උපදින වස්තුවක්. සිත උපදින ප්‍රසාද රූපයක්, ප්‍රසාද වස්තුවක් තියෙනවා නම් ඒක මුල් කරගෙනම උපදිනවයි කියලා. එහෙම කතා කරලා අපි කතා කළා චෛතසික 52ක් තියෙනවා. මේ චෛතසික 52 ප්‍රධාන වශයෙන් අනේ සමාන රාශිය, අකුසල රාශිය, සෝබන රාශිය කියලා කොටස් 3කට බෙදෙනවයි කියලා. ඊළඟට අනේ සමාන රාශිය චෛතසික 13ක්, අකුසල රාශිය චෛතසික 14ක්, සෝබන රාශිය චෛතසික 25ක් තියෙනවා කියලා කතා කළා. අනේ සමාන රාශිය චෛතසික 13 සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ක්, පකින්නක චෛතසික 6ක් හැටියට කොටස් දෙකකට බෙදෙනවා කියලා අපි කතා කරා. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 අපි කතා කරා පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා. ඊළඟට අපි පකින්නක චෛතසික 6ක් කතා කරා විතක්ක ਵਿਚාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද කියන ඒ චෛතසික 6. ඊළඟට අකුසල රාශියට අයිති වෙන ඒ චෛතසික 14ත් අපි කතා කළා. මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ඡා කියන මේ අකුසල රාශියට ඒ අකුසල චෛතසික 14ත් අපි කතා කළා. ඊළඟට සෝබන රාශිය ප්‍රධාන වශයෙන් සෝබන සාධාරණ චෛතසිකයි, අසාධාරණ
සෝබන චෛතසිකයි කියලා කොටස් දෙකකට බෙදෙනවා කියලා අපි කතා කළා. සෝබන සාධාරණ චෛතසික 19ක් තියෙනවා කියලා කතා කළා. අසාධාරණ සෝබන චෛතසික 6ක් තියෙනවා කියලා කතා කරා. ඒ අසාධාරණ සෝබන චෛතසික විරති චෛතසික 3ක්, අපමඤ්ඤා චෛතසික 2ක්, පඤ්ඤා චෛතසික 1ක් හැටියට කොටස් තවත් 3කට බෙදෙනවා කියලා කතා කළා. අසාධාරණ ඒ සෝබන චෛතසික වගේම ඒ අපි කතා කරා ඒ සෝබන සාධාරණ චෛතසික 19 සද්ධා සති හිරි උත්තප්ප අලෝභ අදෝස తත්‍ර මජ්ජත්තතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායුජ්ජකතා චිත්තුජ්ජකතා කියලා ඒ අපි සෝබන සාධාරණ චෛතසික 19ක් කතා කළා. ඒ චෛතසික වල ලක්ෂණ කිහිපයක් ලක්ෂණ ගැනත් අපි කෙටියෙන් හරි දැනගත්තා. ඒ වගේම අසාධාරණ සෝබන ඒ චෛතසික 6 ඒ විරති චෛතසික 3 අපි කතා කරා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියලා. ඊළඟට අපමඤ්ඤා චෛතසික දෙකත් අපි කතා කළා. කරුණා මුදිතා ගැන. ඊළඟට පඤ්ඤා චෛතසිකය ගැනත් අපි කතා කරා. ඒ හැම චෛතසිකයකම අපි ඒ ලක්ෂණත් මොන වගේද කියලා යම්කිසි අදහසක් අද කතා කළා. එහෙනම් දහම් පාසල් ඒ අදාළ ඒ විභාගවලදී මේ අපි අද කතා කරපු ටික ඒ චෛතසික සම්බන්ධව එන පාඩමක් තියෙනවා නම් මේ මූලික දැනුමක් හැටියට අද මේ කතා කරපු ටික හොඳටම ප්‍රමාණවත්. අපි ඊළඟ දවසේ රූප කියන කොටස රූප පරමාර්ථය විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ අපි කතා කරපු මේ චෛතසික ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මේ YouTube channel එක අපේ දහම් පාසල subscribe කරලා තියාගන්න. ඕගොල්ලොන්ට තවත් මේ වගේ ඒ දහම් පාසල් අධ්‍යාපනය සඳහා ඒ උපයෝගී වෙන තවත් මේ වගේ වීඩියෝ ටිකක් එක්ක අපි තවත් දවසක ඉන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් කටයුතු කරගන්නත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි අද දවසේ මේ දේශනයේ මේ පරම චෛතසික පරමාර්ථය පිළිබඳව කරන මේ විග්‍රහය මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන්